Tiario. අද අපි මේ වීඩියෝ එක ගේන අපි හිතුවේ ගොඩක් අය ඩුබායි යන ආසයි. ඉතින් අපි ඩුබායි හිටියා අවුරුදු ගාණක්. ඉතින් අපි හිතුවා අපේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න කොහොමද අඩුවට විසිට් වීසා එකක් හදාගන්නේ. ඒ ගිහලා කොහොමද ඔයගොල්ලෝ ජොබ්ස් හොයාගන්නේ. මේ දේවල්. ඉතින් වීඩියෝ කියවනකම්ම ඔයගොල්ලෝ රැඳී සිටින්න බලාගෙන ඉන්න වීඩියෝ කියවනකම්ම ඔයගොල්ලන්ට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කියන්නම් විසිට් වීසා එකක් අඩුවට හදාගන්න විදිය. ගොඩක්ම අඩුවට. එතකොට ඩුබායි ගිහිල්ලා කොහොමද ඔයාලා ජොබ් එකක් හොයාගන්නේ? ඒ විදිය ඔක්කොම විස්තර මම කරන්නම්. දිගටම ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක. ඔයගොල්ලෝ වැක්සින් කාඩ් එක හදාගෙන තියාගන්න ඕන. ඒක තමයි ප්‍රධානම වෙන්නේ ඔයාලා ඩුබායි යන්න ඉන්නවා නම්. ඉතින් වැක්සින් කාඩ් එක මොකද ඩුබායි වලින් අනිවාර්යෙන් චෙක් කරනවා. වැක්සින් තුනම ගහගෙන තියෙන්න ඕනේ. බූස්ට් එකක් ගහගෙන තියෙනවා නම් ගොඩක් හොඳයි නේ. ඒක මම හිතන්නේ සර්ටිෆයි කරගන්නත් ඕන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්. ඊට අමතරව ඔයාලගේ પાස්පෝර්ට් එක අවුරුද්දක්වත් තියෙන්න ඕන. ඉතින් එතකොට මොකද නැත්තම් මාස 2-3ක් තිබිලා ඔයගොල්ලෝ විසිට් එක ඇවිල්ලා ඒ ගිහිල්ලා ඒ රිනූවල් කර ඉන්න වෙලාවක් නැහැ. අවුරුද්දක්වත් තියෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට විසිට් වීසා එකක් ඇප්ලයි කරන්න ඔයාලට પાස්පෝර්ට් සයිස් ෆොටෝ කෑල්ලක් ඕන. પાස්පෝර්ට් කොපියක් ඕන. පුළුවන් නම් බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන ලොකු ෆුල් ෆොටෝ එකකුත් ඕන. ඒක තමයි විසිට් වීසා එකක් ඇප්ලයි කරන්න ඕමනා වෙන්නේ. මාස 3 විසිට් වීසා එකක් ගහගන්න දැන් ඕගොල්ලෝ විසිට් වීසා එකක් ගහ ගන්නවා නම් ඒකට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඒ ඉන්ෂුරන්ස් එක ඔයාලගේ සමහර තැන් වලින් ඒගොල්ලෝ කියනවා ඉන්ෂුරන්ස් එකට වෙනම ගෙවන්න කියලා. නමුත් එහෙම ගෙවන්න ඕනේ නැහැ. ඔයාලට මං කියන්නම් එහෙම කරන්න නැති දැන් තියනවා කරගන්න. ඒ තැන් වලින් කරගන්න පුළුවන් ඉන්ෂුරන්ස් එක ෆ්‍රී හම්බ වෙනවා අනිවාර්යයෙන්ම. ෆ්‍රී හම්බ වෙනවා. මොකද ලංකාවේ එයාපෝට් එකෙන් බලනවා ඔයාලගේ විසිට් එකේ ඉන්ෂුරන්ස් එකක් තියෙද කියලා. මම ඔයාලට කියන්නම් විසිට් වීසා එකක් මාස 3ක ගහගන්නේ කොහොමද කියලා, කීයක් යනවද කියලා. විසිට් වීසා එකට හම්බ වෙනවා ඉන්ෂුරන්ස් එක ෆ්‍රී. විසිට් මාස 3යි දවස් 10ක් වීසා එකට ඔයාලට ඉන්ෂුරන්ස් එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් දිරම් 760කට වගේ ගන්න පුළුවන්. ලංකාවේ මුදලින් රුපියල් 76000ක් 75000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒ ගානට ඔයගොල්ලන්ට ඇත්තටම කියනවා නම් ගොඩක්ම අඩුයි. වෙන තැනකින් ඔයා කායෙන් හරි කරගන්නවා නම් ඊට වැඩිය ගන්නීවි. ඉතින් ඒ කියන්නේ ඒජන්සිස් වලින් කරගන්නවා නම් ඒගොල්ලෝ ඉතින් කීයක් හරි ඉතින් බිස්නස් එකක් නේ ඒගොල්ලෝ කරන්නේ. ටිකට් එක ඔයගොල්ලන්ට තියෙනවා ටිකට් ඉතින් ප්‍රයිසස් වෙනස් තියෙනවා. කියන්නේ අපි කියමු අඩුවට යන එකක්ම try කරන්න ඕගොල්ලෝ. මොකද අඩුවට කියන්නේ අඩු මුදලට තියෙනවා ෆ්ලයිට්. අපි නම් ඉතින් ඇත්තටම යූස් කරන්නේ අඩුවට තියෙනවා තමයි. ෆ්ලයිට්ස් තියෙනවා. ඒක ඔයගොල්ලෝගේ බජට් එකත් එක්ක තමයි ඒක මේ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි නම් සාමාන්‍ය යන්නේ ඉන්න පාවිච්චි කරේ මේ අපි හැම වෙලේම බුක් කරේ කියන්නේ ෆ්ලයි ඩුබායි එතකොට ඇරබියන් ෆ්ලයිට්ස්. ඉතින් තමයි ඔයගොල්ලොත් ඒ විදිහට බලලා හොඳ එකක් බලලා ඔයාලා කැමති දෙයක් ඔයාලා කරන්න. මේ අපි කිව්වේ අපේ අදහස තමයි. ඉතින් අපි නම් යන්නේ අඩු ෆ්ලයිට් වල තමයි. මොකද ඉතින් පැය 4:00මාරයිනේ තියෙන්නේ ලංකාවට එන්න. මේ ඩුබායි වලට ගියාම ඉතින් ඉන්න තැනක් ඔයාගේ යාළුවෙක් කවුරු හරි ඉන්නවා නම් ඔයාලට ඉතින් ඇත්තටම හොඳයි ඒක. එතකොට එයා උදව් කරනවානේ. ඉතින් ඉන්න තැන කැම බීම ඉන්ටර්විව් එකකින් ආවි ජොබ් වලට. ඉතින් එහෙම කෙනෙක් නැත්නම් ඔයාලා කරන්න තියෙන්නේ බෙඩ් ප්ලේස් වලට යන්න තමයි. බෙඩ් ප්ලේස් වලට ඩුබායි එකේ ඕන තරම් බෙඩ් ප්ලේස් තියෙනවා. ඉතින් අපි ගමු යන්නේ ඩුබායි වලට ඉන්ටර්නැෂනල් සිටි එකට සතුවා ජුමේරා ඒ වගේ තැන් වල යනවා නම් දිරම් 400ට 500ට තියෙනවා ඩබල් බෙඩ්. මොකද කට්ටියත් එක්ක ෂෙයා කරගන්න කියන්නේ ඒක ඒගොල්ලෝ අරන් තින්න රූම් ඕනර්ලා ඒගොල්ලෝ රෙන්ට් අවුට් කරනවා දිරම් 400යි උඩ ඇඳක් යට ඇඳක් දිරම් 500යි. එහෙම තමයි රෙන්ට් අවුට් කරන්නේ. කපල් එකක් විදියට යනවා නම් කපල් වලටත් මෙහෙමයි. ඉතින් පාටිෂන් තියෙනවා. පාටිෂන් එක දිරම් 900ක් 1000ක් වගේ තමයි වෙන්නේ. පොඩි පාටිෂන් එකක්. ඒ පාටිෂන් එකට ඉන්ක්ලූඩ් වෙනවා ඇඳ හම්බ වෙනවා. ඊට පස්සේ ෆ්‍රිජ් එකක් හම්බ වෙනවා. පොඩි කබඩ් එකක් හම්බ වෙනවා. ඒ තුන හම්බ වෙනවා. ඊට අමතරව ඉතින් කුස්සිය නම් ඉතින් හැමෝම ෂෙයා කරන්න ඕන. හැමෝම කියන්නේ කපල්ස් දෙකක් වගේ තමයි ඉන්නේ. කපල්ස් දෙකක් එක රූම් එකකට අනිත් රූම් එකෙත් දෙන්නෙක් හිටියෝ 4 දෙනා තමයි මේව කරන්න ඕන. බාත් රූමුත් එහෙමයි. බාත් රූම් එක රූම් එකකට කපල්ස් දෙකක් ඉන්නවා නම් ඒ දෙගොල්ලෝ තමයි ඒක යූස් කරන්නේ. අනිත් කට්ටියට වෙනම සෙපරේට් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ බෙඩ් ස්පේස් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මෙට්‍රෝ එකක් කිට්ටුවෙන් ගන්න. මොකද බස් යන පාරක් ළඟින් වගේ ඒක ඔයාලට පහසුයි. ඉන්ටර්විව් යන්න ගියාම නැත්නම් ඒක කරදරයි. ගොඩක්ම මෙට්‍රෝ මොකද මෙට්‍රෝ විනාඩි 10න් 10ට වගේ මෙට්‍රෝ තියෙනවා.
ඉතින් ඒකින්ද මෙට්‍රෝ එකක් ළඟින් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයාලට ලේසි ඉන්ටර්විව් එකකට යන්න. ඊපස්සේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද කාලේ බිල් ඉන්නේ කියලා ඩුබායි වල. ඒක ගැන නම් ලොකු ගැටලුවක් තියාගන්න ඕනේ නැහැ. කෑම ගොඩක් චීප් එහෙ. ඔයගොල්ලෝගේ බජට් එකේ හයි හැටියට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ චූස් කරන්න කොහෙන්ද ඔයගොල්ලෝ කන්නේ, කොහෙන්ද ඔයගොල්ලෝ බඩු ගන්නේ කියලා. ඒ තියෙනවා ඒ කියන්නේ මෝල්ස් තියෙනවා. ඒ කියන්නේ අඩුවට තියෙන ඒ කියන්නේ ඒ අඩුවට බඩු ගන්න පුළුවන් මෝල්ස් තියෙනවා. ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ් ඒ කියන්නේ පොඩි කඩවල් එහෙම තියෙනවා. ඉතින් ඒ වයින් කාලේ බීලා එක වේලක ඩිරම් සාමාන්‍යයෙන් රොටියක් නම් වෙන්නේ ඩිරම් එකයි. ඉතින් බුරියානි එකක් ඩිරම් 4ට 5ට තියෙනවා. අඩුවට තියෙනවා කෑම නම්. ඉතින් කෑම වලට එච්චර ලොකු වියදමක් යන්නේ නැහැ. අනිත් එක තමයි දැන් ගොඩක්ම කපල්ස්ලා ඉන්නවා නම් උයාගෙන කන එක හොඳයි. ඉතින් ඒ වගේ අයට බඩු ගන්න පුළුවන්. ඒ වගේ මම කලින් කිව්වා වගේ චීප් මෝල් එකක් හොයාගත්තා නම් ඒ කියන්නේ අල්කයිල් මෝල්, එතකොට අල්කූස් මෝල් ඒ වගේ තියෙනවා. ඒ අල්මදීනා වගේ අල්මදීනා, එතකොට ග්‍රීන් ගිෆ්ට් එක ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ තමයි ඒක චූස් කරන්න ඕනේ මොන වගේ තැනකටද ඔයගොල්ලෝ යන්නේ කියලා. දැන් තනියෙන් ඉන්න කෙනෙක් නම් එහෙම ඇත්තටම උයා ගන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් කඩෙන් කාලේ ඉන්න. මොකද ජොබ් එක හම්බෙන්නකම් විතරයි ඔයගොල්ලන්ට මේ කට්ට කන්න වෙන්නේ ටික කාලයක්. නේද? ඔව් අනිත් එක තනියෙන් ඉන්න කෙනෙක්ට ඒ රූම් එකේ කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් උදව් කරනවා. මොකද කෑම එකක් නොදී ඉන්නේ නැහැ. මොකද මේකට ආපු ඉන්නේ. එතකොට ඔයගොල්ලන්ට ටැක්සි එකක් හරි බස් එකක් හරි බස් එකේ හරි ට්‍රේන් එකේ හරි යන්න සිද්ධ වෙනවා. ඉතින් ටැක්සි නම් අපි කියන්නේ ගන්න නැතුව ඉන්න තරමට හොඳයි. ඒ කියන්නේ හදිසියක් වුණොත් කමක් නැහැ. එහෙම නැතුව මේ ටැක්සි කියන්නේ ඔයගොල්ලෝ සල්ලි ගොඩක් ගෙනියන්නේ නැහැනේ. ඒක නිසා ටැක්සි ගන්න නැතුව පුළුවන් තරම් මෙට්‍රෝ එකේ යන්න උත්සාහ කරන්න. මෙට්‍රෝ එකේ හරි බස් එකේ හරි. ඒකට ඔයගොල්ලන්ට මෙට්‍රෝ කාඩ් එකක් ගන්න තියෙනවා. මෙට්‍රෝ කාඩ් එකක් ගෙනාම 25ක් වගේ තමයි වෙන්නේ. මේක තමයි මෙට්‍රෝ කාඩ් එක. මේක තමයි. ඉතින් මේක පංච් කරලා තමයි ඔයගොල්ලෝ යූස් කරන්නේ. ඔයගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරද්දී එනවනේ ඔයගොල්ලන්ට දිරම් 25 මේක වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට එහෙ ගියාම ජොබ් එකක් ඉන්ටර්විව් යන්න අනිවාර්යෙන් CV එකක් හදා ගන්න ඕන. මෙහෙන් හදලා යන CV එක හරියන්නේ නැහැ. එහෙ ගිහිල්ලා ෆෝන් නම්බර් එකක් දාන්න ඕන, ඊමේල් එකක් දාන්න ඕන. ඒ ෆෝන් නම්බර් එකක් අනිවාර්යෙන් එයාපෝට් එකෙන් බැස්ස ගමන් ඒක අනිවාර්යෙන්ම ඒක අමතක කරන්න එපා. මොකද ඔයාලට එළියට ගියාම ෆෝන් නම්බර් ගන්න බෑ. ඒ මොකද Emirates ID එක තියෙන්න ඕන. Emirates ID එක තියෙන කට්ටියට විතරයි ෆෝන් නම්බර් එකක් ගන්න පුළුවන්. නැත්නම් අනිවාර්යයෙන් වෙන කෙනෙක්ගේ නමින් තමයි ගන්න වෙන්නේ ෆෝන් නම්බර් එක. ඔව් SIM එක. ඉන්දා එයාපෝට් එකේ දෙනවා ඔයගොල්ලන්ට පැකේජ් එකක් වගේ දෙනවා. ඒක ඔයගොල්ලෝ ගන්න. ඒක අරගෙන ඒක තමයි ඔයාලගේ ෆෝන් එකට දාගෙන මේව කරගන්න. ඔයගොල්ලෝ CV එකට දාන්න ෆෝන් නම්බර් එක, ඊමේල් එක, ඔයාගේ ෆොටෝ එකක් ගහගන්න, પાස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් ලස්සනට හොඳට ඇඳලා. මොකද වැදගත් විදියට ඉන්ටර්විව් එකට CV එකක් දෙනකොට තියෙන්න එපා. ඒක ලස්සනට තියෙන්න රැවුල කපලා හරි ඒ විදියට පිළිවෙලට ලස්සනට තියෙන්න ඕන. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ විසිට් වීසා එක දවස් 100කින් නම් එක්ස්පයර් වෙන්නේ. දවස් 100 අන්තිම දවස දාන්න ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ වීසා එකක් ඒගොල්ලෝ ආව ජොබ් එකට තෝරගත්තොත් ඒගොල්ලෝ බලනවා ඒක අනිවාර්යයෙන්ම. මොකද ඔයාගෙන් අහන්නේ නැහැ. එතකොට විසිට් වීසා එක චෙක් කරාම ඔයාගේ CV එකේ චෙක් කරපු ගමන් තියෙනවා දවස් මේ ගාණෙන් ඔයාගේ වීසා එක එක්ස්පයර් වෙනවා. ඊට ඉස්සෙල්ලින් ඒගොල්ලෝ සතියකට දෙකකට උඩදී වීසා එක ඇප්ලයි කරනවා. ජොබ් එකක් හොයාගනිද්දී ඔයගොල්ලෝ මේ කියන්නේ තනියම නම් ජොබ් එක හොයාගන්නේ. අනේ ඔයගොල්ලන්ට පුළුවන් එක සයිට්ස් තියෙනවා. ජොබ් කැටගරිස් දාලා තියෙනවා. ඒ කියන්නේ ඩුබිසල්, ඉන්ඩීඩ් ඔය වගේ women expert women and ඔය වගේ. Facebook වලත් ඔයාලට පුළුවන් group තියෙනවා දාලා ඔයා ගියාම බලන්න. ඒ group වලුත් ඒගොල්ලෝ දානවා මේ ජොබ් එක තියෙනවා, මේ ජොබ් එක තියෙනවා, කවුරු හරි ඉන්නවනම් මට කතා කරන්න කියලා එහෙමත් උදව් කරනවා. vacancies දාලා තියෙනවා නම් ඒ ඔයගොල්ලෝ හොයන ජොබ් එකේ vacancy එකක් දාලා තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ Google එක හරහා ඔයගොල්ලෝ CV එක අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට vacancy එකක් තිබුණොත් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට call කරනවා අනිවාර්යයෙන්. CV එක අනිවාර්යෙන් ගන්නකොට PDF එකකට ගන්න, email එකකට ගන්න. ඔයාලා අනිවාර්යෙන්ම CV එක හදා ගන්න තැනින් communication එකකින් ඒගොල්ලන්ට කියන්න මගේ email එකට මේක දාන්න එකක්. අනිවාර්යෙන්ම WhatsApp වලට ඔයාලට ඕන නම් ඒක PDF විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් CV 3-4ක් ඔයාලා අතේ තියාගන්න. සමහරව WhatsApp කරන්න කියනවා CV එක, සමහරව අතේ ඉල්ලනවා CV එක. ඒකින්ද ඒ දෙකටම ඔයාලා සූදානම්ෙන් ඉන්න. ඔයාලට එහෙමත් ජොබ් එකක් හොයාගන්න පුළුවන් CV දීලා. නැත්නම් ඔයාලා යන්න කරාම
තියෙනවා මේ ක්‍රිස්තියන් පල්ලිය. ඒ ක්‍රිස්තියන් පල්ලියට ගියාම එතෙන්ට එනවා ලංකාවේ ගොඩක් කට්ටිය. ෆ්‍රයිඩේ තමයි තියෙන්නේ. එදාට ඔයාලා ගියා නම් හම්බෙලා කතා කරලා ඕගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න ඒගොල්ලෝ උදව් කරනවා අනිවාර්යෙන්ම. ඒකේ පාද හම්බෙන්න. මොකද අපේ යාළුවන්ට එහෙම වෙලා තියෙනවා ගොඩක් මගේ යාළුවන්ට හම්බෙලා තියෙනවා එහෙම. ජොබ්ස් ඒ කියන්නේ අපේ අමාරුකම් ඒගොල්ලන්ට කිව්වහම එයා හොඳ ජොබ් හොයාගන්නත් පුළුවන්. ඒ කියන්නේ එතනට එනවා ගොඩාක් වැදගත්. ඒ කියන්නේ හොඳ ජොබ්ස් කරන ඒ කියන්නේ මිනිස්සු වඳුරන මිනිස්සු ඉතින් අපිට පුළුවන් එහෙම ජොබ් එකක් හොයාගන්නත්. ඔයගොල්ලන්ට සුසුකම් තියෙනවා නම් ඔන්ලයින් ඇප්ලයි කරලා යන්න පුළුවන්. මම මේ කිසි දෙයක් දන්නේ නැති කෙනෙක්ට උදව් ගන්න විදිය තමයි මම මේ කිව්වේ. වැරදියට තේරුම් ගන්න එපා. මොකද මම මේක කියන්නේ ගොඩක් ඇත්තටම සුසුකම් නැති මිනිස්සු ඉන්නවා. සමහරව Google use කරන Google search කරලා බලන්න දන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒකයි කිව්වේ. තව අල්මායා කියලා දිනන සතුවවල සුපර් මාකට් එකක්. එතෙන්ටත් ගොඩක් ලංකාවේ කට්ටිය බඩු ගන්න වෙනවා Thursday හවසට නැත්නම් Friday වල. ඉතින් ඒ පැත්තට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒගොල්ලන්ට කතා කරලා පොඩ්ඩක් CV එකක් ඒගොල්ලන්ට දීලා WhatsApp number එක ඉල්ලගෙන WhatsApp එකට CV එක දාලා ඔයගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එතකොට මොකක් හරි වෘත්තිමය සුදුසුකමක් තියෙන කෙනෙක්ට ඒ ගිහිල්ලා එහෙම ජොබ් හොයාගන්න ගොඩක් අමාරු වෙන එකක් නැහැ. යා මේ Google හරහා හරි දැම්මොත් ඒකට කෝල් කරයි CV එක දැක්කහම දැන් අපි කියන්නම් එහෙම සුදුසුකමක් නැති එහෙම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැති ඒත් ඩුබායි යන ආසාවෙන් ඉන්න අයට ඕගොල්ලන්ට ඉංග්‍රීසි ලොකුවට කතා කරගන්න බැරි නම් අඩුම තරමේ myself ගැනවත් කියා ගන්න පුළුවන් විදිහට එතකොට ඕගොල්ලන්ගේ වීසා එක එක්ස්පයර් වෙන්නේ කවද්ද ඕගොල්ලෝ ඩුබායි ආවේ කවද්ද ඩුබායි වල ඕගොල්ලෝ ඉන්නේ කොහෙද මේ වගේ තමන් ගැන බේසික් දේවල්වත් ඉංග්‍රීසියෙන් කියන්න දෙයක් කිව්වම තේරුම් ගන්න පුළුවන් මට්ටමකට ඉංග්‍රීසි චුට්ටක් ඉගෙනගෙන යන එක ඕගොල්ලන්ට ගොඩක් වාසි වෙනවා. මොකද ඒ රටේ ගොඩක්ම ඉන්ටර්විව් කරන්නේ ඉංග්‍රීසි වලින්. අරබික් රටක් වුණාට ඉංග්‍රීසි වලින් තමයි. එතකොට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති ගොඩක් හොඳට ඉංග්‍රීසි කතා කරන්න බැරි අයට කරන්න පුළුවන් රස්සාවල් තමයි සුපර් මාකට් වල ක්ලීනින් ජොබ්ස් එතකොට රෙස්ටෝරන්ට්ස් වල එතකොට හොටෙල්ස් වල හවුස් කීපින් ඒ කියන්නේ රූම්ස් මේ සුද්ධ පවිත්‍ර කරන්න තියෙන්නේ. ඊට අමතරව ඔය කම්පැනිස් තියෙනවා ඒ කියන්නේ චොකලට් කම්පැනිස් එතකොට ජබලෑඩි වල ප්ලාස්ටික් බෑග් හදනවා මේ වගේ කම්පැනිස් වලට එහෙම ඔයගොල්ලෝන්ට පොඩි වැඩ වතුර බෝතල් ගහන කම්පැනි තියෙනවා වතුර ඒ වගේ කම්පැනිස් වලට ඉතින් හඩිය ඉංග්‍රීසි නැතුණත් අවුලක් නැහැ ඒගොල්ලෝ ගන්නවා වැඩට. හඩිය 1200ක් විතර කන්න බොන්න ඉන්න හම්බෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ලෝ ගෙවන්නේ. ඔයාලට ජොබ් එකක් හොයාගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඕගොල්ලෝ ඩිරෙක්ට්ම හොටෙල් එකකට යන්න පුළුවන්ද කියලා. මොකද සබ් කම්පැනිස් වලින් යන්න ඕනේ නැහැ. ඒවෙන් ගියාම ඔයාලගේ පඩියේ භාගයක්ම අඩු වෙලා හම්බෙන්නේ. මොකද ඒජන්ට්ලා ගන්නවා ඒකේ ඉතුරු ගාන. හොටෙල්ස් විතරක් නෙමෙයි ඕනම කම්පැනි එකකට ස්ටාෆ් යන්න බලන්න. ස්ටාෆ් යන්න බලන්න පුළුවන් තරම්. ඔව්. එතකොට ඔයගොල්ලන්ට හොඳයි. මොකද මාස 4-5ක් ගිහලා හරි පඩියක් වැඩි වෙනවා. ඒ වගේ දේවලුත් වෙනවා. කම්පැනි වලින් හම්බෙන ෆැසිලිටිස් ගොඩක් හොඳයි. සබ් කම්පැනිස් ඉතින් ඒවා වලින් එච්චර දේවල් දෙන්නේ නැහැ. 5 star hotel එකකට ඔයාලා ජොබ් එකට තෝරගෙන ඔයාලා ජොබ් එකට යනවා නම් ඒගොල්ලොන්ගෙන් හම්බෙනවා නවතම් පාසුකම්. ඒතර කෑම බීම ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම හම්බෙනවා. ඉතින් ෆ්‍රී ඔක්කොම. ඊට අමතරව ඔයගොල්ලන්ට මෙඩිකල් ඉන්ෂුරන්ස් හම්බෙනවා. අවුරුද්දකට වතාවක් එයා ටිකට් එක මෙඩිකල් ඉන්ෂුරන්ස් එක මෙඩිකල් ඉන්ෂුරන්ස් පවා හම්බෙනවා. ඉතින් එතන ඔයගොල්ලන්ට පඩිය දිරම් 10ක් වුණත් අවුලක් නැහැ. ඔයගොල්ලන්ට සර්විස් චාර්ජ් එකක් හම්බෙනවා. ට්‍රිප් එකක් හම්බෙනවා. ඉතින් ඒකින්ද යන්න ඩිරෙක්ට් හොටෙල් තමයි යන්න ඕන. හොටෙල් තමයි ගොඩක් හොඳයි. ඔය පඩිය ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේ තැනක් හම්බුනොත් අනිවාර්යයෙන්. තව එකක් තමයි ඉතින් ඔයාලට ඩිරෙක්ට් ජොබ් එකක් හම්බුනාම හොටෙල් එක ප්‍රධානම හොටෙල් එක හම්බුනාම ඔයාලට අවුරුදු දෙකකට දවස් 60ක සැලරි හම්බෙනවා. ඉතින් අවුරුදු දෙකක ටිකට් එකකුත් හම්බෙනවා ගිහිල්ලා එන්න ඔයාලට ලංකාවට ඇවිත් යන්න. 1 month නිවාඩුවක් හම්බෙනවා අවුරුද්දට සැරයක්. ඊට අමතරව සතියට එක නිවාඩුවක් හම්බ වෙනවා. එතකොට පබ්ලික් හොලිඩේස් මේ ඔක්කොම ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒ වගේ PH කියලා ඒ පබ්ලික් හොලිඩේ ඒවා දෙනවා. ඉතින් හොටෙල් වල ඒක අනිවාර්යෙන් හම්බෙනවා. ඒව නැතුනොත් ඉතින් ඔයගොල්ලෝගේ එක පඩියට එකතු වෙනවා. නැත්නම් නිවාඩු වෙන දවසක වට එක ගන්න පුළුවන්. ඒ වගේ මෙහි ලෝකල් නිවාඩු කියලා තියෙනවා. ඒවටත් ඔයගොල්ලෝ ගෙදර ඉඳගෙන දවස් 21 ඒගොල්ලෝ සැලරි එක ගෙවනවා.
ඕගොල්ලෝ ඉතින් මේමයි අනිවාර්යයෙන්ම හොයාගන්න මුලින්ම try කරන්න හොටෙල් එකකට යන්න. මොකද හොටෙල් වල පැය 8යි 9යි වැඩ කරන්න තියෙන්නේ. වැඩි වැඩ කරන්නත් නැහැ. මොකද shift එකට වැඩ කරන්න තියෙන්නේ. ඒකින්ද ගොඩක්ම හොඳයි හොටෙල් ජොබ් එකක් හොයාගන්න පුළුවන් නම් මේ නැත්තම් ඔයගොල්ලෝ සබ් කම්පැනි එකට ගියොත් අනිවාර්යෙන් පැය 12ක්ම වැඩ කරන්න ඕන. ඒත් හොටෙල් වල තමයි ඒගොල්ලෝ හවුස් කීපින් දානවා, ක්ලීනින් ඒවා දානවා. නමුත් පැය 12 වැඩ කරන්න ඕන අනිවාර්යෙන්. නිවාඩු හම්බෙන්නේ සතියට එකයිම. සබ් කම්පැනි කියන එක මම ඔයාලට තේරුම් කරලා දෙන්නම්. සබ් කම්පැනි වල දැන් ඔයගොල්ලෝ ඒ කම්පැනි වැඩ කරනවා නම් ඔයගොල්ලන්ට ඇත්තටම මේගොල්ලෝ දෙනවා නවත්තන පාසුකම්. ඒව ඇත්තටම පිරිසුදුකමකුත් නැහැ. එක එක රටවල් වල පිළිවෙලක් නැහැ. ඇත්තම කියනවා නම් ඉතින් කෑම හම්බෙන්නේ කම්පැනි වැඩ කරන වෙලාවට විතරයි. රැට ගෙදර ගියාම රැට රූම් එකට ගියාම ඔයාලට කෑම හම්බෙන්නේ නැහැ. ඇග්‍රීමන්ට් එකේ පැය 8ක් කියලා දැම්මට ඔයගොල්ලන්ට පැය 8කට වඩා වැඩ කරන්නත් වෙයි. ඒ වැඩිපුර වෙලාවට OT කියලා ඔයගොල්ලන්ට ගාණක් හම්බෙන්නේ නැහැ. නිවාඩු ප්‍රශ්නත් ඔයගොල්ලන්ට තියෙයි. ඇග්‍රීමන්ට් එකේ ඔයාලගේ පේන්න තියෙනවා පැය 8යි වැඩ කරන්න තියෙන්නේ. අනිත් එක OT කරාම ඒවා පැය 8 නෙමෙයි ඒගොල්ලන්ට පැය 12ට තමයි ඒගොල්ලෝ සැලරි එක දෙන්නේ මාසෙ. ඒගොල්ලෝ OT එකක් ඔයාලට ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ ගන්නවා ඒ හොටෙල් එකෙන් OT එක. ඒක තමයි ඇත්ත කතාව. සබ් කම්පැනි කියන්නේ මේකයි. දැන් අපි කියමු ඩුබායි වල 5 ස්ටාර් හොටෙල් එකක් තියෙනවා නම් ඒගොල්ලෝ එකෙන් ගන්නවා කොන්ත්‍රාත්යක් විදිහට අවුරුද්දකට සේවකයෝ දෙන්න හවුස් කීපින්ලා දෙන්න. ඉතින් ඒක එහෙම වුණාම ඕගොල්ලොන්ට ඒගොල්ලෝ තමයි වීසා ගහන්නේ. මොකද සබ් කම්පැනි ඉන්න තැන දෙන්නේ ඒගොල්ලෝ. මොකද ස්ටාෆ් නම් තමයි හොටෙල් එකෙන් ඒවා දේවල් හදලා දෙන්නේ. ඒකින්ද හවුස් කීපින්ලා ගන්න ගොඩක්ම මේ සබ් කම්පැනි වලින් තමයි. ඒ කරනකොට ඒ කට්ටියට පඩි ගෙවන්නේ සබ් කම්පැනි. හැබැයි ඒගොල්ලෝ හෝටලෙන් ගන්නවා හොඳ ගාණක් නිකන් 5000ක් වගේ සමහරකට ගන්නවා. මොකද ඉතින් සබ් කම්පැනි කාර්යෝ වුණාමත් මේ මිනිස්සුත් ඉතින් හම්බ කරන්න එමිස් ඒජන්සි දාගෙන ඒවට වියදම් කරගෙන ඔෆිස් වලට කට්ටිය අරගෙන ඒගොල්ලෝ වීසා ගහන්න ඕන, PR වල ඉන්න ඕන ඒගොල්ලෝගේ. ඉතින් මේ දේවල් කරගන්න ඒවට ඒගොල්ලොන්ටත් වියදම් යනවා. ඉතින් ඒගොල්ලොත් පොඩි ගාණක් හොයන්න ඕන ඉඳ තමයි ඉතින් එහෙම කරන්නේ. අර අපි ඕගොල්ලොන්ට කියන්නේ ඉතරේම පුළුවන් නම් ඩිරෙක්ට්ම යන්න හොටෙල් එකකට. ඉතින් ඒ සබ් කම්පැනි වල ඉතින් ඔයාලට දෙන වැටුපත් හරි අඩුයි. අනිත් එක වෙලාවට වැටුප හම්බෙන්නේ නැහැ. වැටුප හම්බෙන්නේ අපි කියමු අපිට නම් හම්බෙනවා හරියටම පළවෙනිදා වෙද්දි සැලරි එක. අපි හොටෙල් ස්ටාෆ් නිසා මේ සබ් කම්පැනිස් වලින් වැඩ කරන අය ඉන්නවා අපේ හොටෙලේ. 25 හැම දිනයක් වගේ ප්‍රශ්න ඒ මිනිස්සුන්ට තියෙනවා. හැබැයි අපේ හොටෙල් එකෙන් ඒගොල්ලන්ට වෙලාවට සල්ලි ගෙවනවා ඕගොල්ලෝගේ. නමුත් ඒගොල්ලෝගේ තමයි පරක්කු වීම තියෙන්නේ. ගොඩක් කම්පැනිස් වල එහෙම තමයි ගිහිල්ලා මාස 6-7ක් වැඩ කරද්දි අනිවාර්යෙන් ඒකොල්ලා ඒ වැඩ කරන කොල්ලා අනිවාර්යෙන් අයින් වෙනවා. එක්ක වෙන ජොබ් එකකට යන්න බෑ. හැබැයි අයින් ඉන්න හරි අමාරුයි. ඇග්‍රීමන්ට් සයින් කරලා ඉවර නිසා අවුරුදු දෙක හරි ඉන්න වෙනවා. මේ දෙන්නෙම නැහැ chance එකක්. ඔයගොල්ලෝ ජොබ් එකට සිලෙක්ට් වුණාට පස්සේ ඉන්ටර්විව් ගිහිල්ලා කොම් කරලා ඒ කම්පැනි එක ඔයගොල්ලන්ට වීසා ගහන්න එකඟ වුණාට පස්සේ ඔයගොල්ලන්ට දවසක් දීලා අඬ ගහනවා. ඒ අඬ ගැහුවට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ එතනට. එතනට ගියාම ඔයගොල්ලන්ට ඇග්‍රීමන්ට් එකක් දෙනවා. ඒ ඇග්‍රීමන්ට් එක හොඳට කියවලා සයින් කරන්න ඕනේ ඇග්‍රීමන්ට් එකේ. ඒකේ හැමදේම සඳහන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට දෙන වැටුප්, එතකොට ඔයගොල්ලන්ට දෙන නිවාඩු ගාණ, ඔයගොල්ලන්ට අවුරුද්දේ අන්තිමට ලැබෙන ගාණ, මේ හැම දෙයක්ම සඳහන් වෙලා තියෙනවා ඇග්‍රීමන්ට් එකේ. සතියකට නිවාඩුවක් තියෙනවා. ඔව් ඒ හැම දෙයක්ම සඳහන් වෙනවා. ඉතින් ඔයාලට තියෙන එක සයින් කරන්නයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙඩිකල් යන්න ඕනේ. මෙඩිකල් යන්නේත් ඔයගොල්ලෝ එමිරේට්ස් ID එක හදා ගන්න ඕන නිසා මෙඩිකල් ගියාම ඊට පස්සේ ඔයගොල්ලෝ ෆින්ගර් ප්‍රින්ට් තියන තැනක් යනවා. ඒ කියන්නේ ෆස්ට් ටයිම් ඔයගොල්ලෝ එමිරේට්ස් ID එක හදනවා නම් මගේ එමිරේට්ස් ID එක පෙන්නන්න. මේ වගේ එමිරේට්ස් ID මට මේ කියන්නේ ඔයගොල්ලෝ ජොබ් එකකට අලුතෙන් යනකොට ඒගොල්ලෝ එමිරේට්ස් ID එකත් හදනවා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම ට්‍රාන්ස්පෝර්ට් ඒවා මේ ඔක්කොම දෙනවා. ඔයගොල්ලන්ට මුකුත් කරන්න ඕනේ නැහැ හොටෙල් වල. ඒගොල්ලෝ ඔක්කොම කරනවා. හරි පහසුයි ඇත්තටම. ඒ වගේ තැනක් ඩිරෙක්ට් ගිහලා ඔයගොල්ලෝ හොයාගත්තොත් ඔයගොල්ලන්ට වාසි ගොඩයි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ජොබ් එක දැන් හම්බුනාට පස්සේ ඔයගොල්ලන්ට සැලරි දෙන ක්‍රමයක් තියෙනවනේ. ඒකට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම බැංක් account එකක් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. ඉතින් අපේ හෝටලේ නම් අපිට හැදුවා මේක එමිරේට්ස් NBD එකේ කාඩ් එකක්. අපිට account එක හදලා අපිට වීසා කාඩ් එහෙම ගන්න පුළුවන්. ඒ වගේ ඒක හෝටල් එකේම අපිට කරලා දෙනවා. ක්‍රෙඩිට් කාඩ් පවා ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් හැම දෙයක්කටම අපිට ඊපස්සේ ඇප්ලයි කරන්න පුළුවන්.
ඉතින් ඒජන්සි වලින් ඔළුත් යන්න පුළුවන් ඔයගොල්ලොන්ට ඒ වෑන් කෙලින්ම ඉතින් ජොබ් එකට යවන්නේ. ඉතින් ඊට වැඩිය හොඳයි ඔයගොල්ලෝ විසිට් වීසා එකක් යනවා නම් ගිහලා ජොබ් එකක් හොයාගන්න නම් ඔයාලට කැමති ජොබ් එක ඔයාලට තෝරගන්න පුළුවන්. ඩිමාන්ඩ් කරන්න පුළුවන්, සැලරි එක වැඩියෙන් ඉල්ලන්න පුළුවන්. මොකද වීසා එක ඔයගොල්ලෝගේ නිසා. ඔයාලට කතා කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම බය වෙන්න එපා. ඔයා යන්න විසිට් වීසා එක. ඒජන්සි වලින් ගියොත් අනිවාර්යෙන් මේ තියෙන ඇග්‍රීමන්ට් එක නෙමෙයි ගියාට පස්සේ ඒගොල්ලෝ වෙනම ඇග්‍රීමන්ට් එකක් පස්සම් කරගන්නවා. එතකොට සැලරි එක අඩු වෙන්න පුළුවන්, 900ක් වෙන්න පුළුවන්. ඉතින් අපරාධයක් මේක නේ හොඳ පඩියට. ඊට පස්සේ ඔයාලට ඉතින් ඒජන්සි එකකින් ගියාම ඔයගොල්ලන්ට පොඩි වාසියකට තියෙන්නේ ඔයගොල්ලෝ ජොබ් හොයාගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. කෙලින්ම ජොබ් එකකට යන්නේ, ඉන්න තැන කැම්ප් බීම ඔක්කොම හම්බ වෙනවා. හැබැයි ඔයගොල්ලෝගේ පඩි අඩු වෙන්න පුළුවන්. මේවා ඉතින් ඔයාලා දැන් අපි කියන්නේ විසිට් එකට ගියාම ඔයගොල්ලෝ අනිවාර්යෙන් තෝරගන්න ජොබ් එක අවුරුදු 2ක් කරන්න ඕන අනිවාර්යෙන්. ඉතින් ඒජන්සි එකකින් යවුවාම ඔයාලා එතන අවුරුදු 2ම කරන්න ඕන. ඒකයි. ඉතින් අවුරුදු 2ක් කරනවා කියන්නේ ලොකු කාලයක්. ඒකට අපි හොඳ ජොබ් එකක් තෝරගන්න ඕන. ඉතින් ඔයාලා ඒජන්සියෙන් ගිහිල්ලා දෙන ජොබ් එක කරන්න එතන වීසා වලට ඒගොල්ලෝ ඔක්කොම වියදම් කරලා ඔයාලට ලේසියෙන් එතනින් යන්න බෑ. ඒකින්ද ඔයාලා කොයි වෙලාවෙත් හොඳට දෙපාරක් හිතලා ගන්න තීරණේ විසිට් වීසා ගිහිල්ලා ඔයාලා ජොබ් එකක් හොයාගන්න. මොකද ඒජන්සි වලින් ඔයාලා දෙන්නේ ගොඩක්ම සබ් කම්පැනි. ඒගොල්ලෝ ඒ ගියාට පස්සේ ඇග්‍රීමන්ට් එක වෙනස් කරලා එයාලට ඕන විදිහට ඇග්‍රීමන්ට් එක හදන්නේ. ඔයාට ආයෙ එන්නත් බෑ. එනවා නම් ඔයාට යන්නම තමයි මේක කරලා යවන්නේ. ආයෙ දුබයි ඉන්න බැරි වෙන්න හදලා. ඒ වගේ තමයි සමහර ඒජන්සි වලින් කරන්නේ. නිතරම ඔයගොල්ලොන්ට විසිට් වීසා එකක් යන්න කියන්නේ ඒක ඔයාලට හොඳයි. ඇත්තටම කියනවා නම් බය වෙන්න එපා. ඩුබයි රටට යන්න බය වෙන්න එපා. ඩුබයි ගොඩක් හොඳ රටක්. ඔයාලට රැකියට ඇවිද්දත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම හොඳයි. හරිම සේෆ්, හොඳටම ඩිසිප්ලින් තියෙනවා. ඔව්. ඒකින්ද ඔයාලා විසිට් වීසා යන්න අපි ඒක රෙකමන්ඩ් කරනවා. ඩුබයි වල විසිට් වීසා ගිහලා ජොබ් එකක් හොයාගන්න එක. ඔයගොල්ලන්ට ගොඩක් පහසුවෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. මොකද අපි ගියෙත් අපි විසිට් ගිහලා තමයි ජොබ්ස් හොයාගත්තේ. ඉතින් අපි හොඳට රස්සාවල් කරගෙන හොඳට හිටියා. ඉතින් හොයාගන්න පුළුවන් අවුලක් වෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට කියන්නම් මමත් ගියේ විසිට් වීසා එකක් තමයි 2013 මාර්තු 16 ඒ ගිහිල්ලා මමත් ජොබ් එකක් ওই විදිහට තමයි හොයාගත්තේ. ඉංග්ලන්ඩ් කම්පැනි එක කේටරින් කම්පැනියක්. ඉතින් ඒකෙන් මට ජොබ් එකේ පඩිය දුන්නේ ඩිරම් 10යි. ඊට පස්සේ කිචන් ස්ටුවර්ට් හම්බුනේ මට. ඇත්තටම කියනවා කිචන් හෙල්පර්. ඉතින් ඒකේ මාස 6ක් විතර වැඩ කරනකොට මම වැඩ ඔක්කොම ටික හරියට අල්ලගත්තා. ඊට පස්සේ ඒකේ බොසාම තමයි ඒකේ හෙඩ් චෙපුත් ඉන්නේ. එයා මට කිව්වා ඉතින් ඔබට වැඩ දැන් තේරෙනවා. ඔබට මම පඩි වැඩි කරනවා. ඩිරම් 250ක් පඩි වැඩි කරා. මට පඩියට අමතර හැම මාසෙකම ටිප්ස් හම්බෙනවා. ඩිරම් 700ක් 800ක්. මොකද අපි කරන්නේ ඔක්කොම අවුට්සයිඩ් පාටි. බෝට් වල ගිහිල්ලා උපන්දින පාටි. එතකොට කාගේ හරි මොකක් හරි ජොබ් එකක මොකක් හරි සෙලිබ්‍රේට් කරනවා ඒ වගේ පාටි තමයි. ඉතින් මම මේ හොටෙල් එකේ අවුරුදු 3ක් වැඩ කරා. ඊට පස්සේ අපේ බොසාට පුද්ගලික ප්‍රශ්නයක් හින්දා එයා අපේ කම්පැනි වහන්න තීරණය කරලා එයා ගියා. ඊට පස්සේ අපිට අවුරුද්දක වීසා මට තිබුණා ඒකේ ඉස්සරහට. ඉතින් එයා ඒවා අපේ කැන්සල් කරලා නෙමෙයි ගියේ. ඕගොල්ලෝනේ ජොබ් එකක් හොයාගන්නකම් ඔයාලා වීසා එක තියාගෙන ඊට පස්සේ PRO අපිට ඉන්න තැන කියලා ෆෝන් නම්බර්ස් දීලා තමයි එයා ගියේ. ඉතින් අපි ඊට පස්සේ හොයාගත්ත පාර්ට් ටයිම් එකක් විදිහට වීසා තියෙන ඉඳලා වැලට් පාකින්. මට ඒතකොට ලයිසන් උත් නැහැ. ලයිසන් වලට මම දාලා තිබුණේ. ඉතින් ඒත් ලයිසන් නැතුව මම වැඩ කරා. අපේ අයියා කෙනෙක් හිටියේ ඔපරේෂන් මැනේජර් මැට්‍රික්ස් කම්පැනි. මම ඊට පස්සේ වැලට් පාකින් එකේ මට කරන්න තියෙන්නේ හොටෙල් එක 5 ස්ටාර් හොටෙල් එකට එනවා ගෙස්ලා. ඒ ආවම ඒගොල්ලෝගේ වාහනේ අරගෙන මම ඒගොල්ලොන්ට කාඩ් එකක් දෙනවා. ඒ කාඩ් එක ගන්න ඒගොල්ලෝ යනවා ඇතුළට. අපි වාහනේ ගිහලා පාක් කරනවා බේස්මන්ට් වල. ඊට පස්සේ ඒගොල්ලෝ ආවම කාඩ් එක දුන්නාම අපි වාහනේ ගෙනල්ලා දෙනවා. ඒගොල්ලෝ අපිට ටිප්ස් දෙනවා. ඉතින් මට දවසට ඩිරම් 100ක් හම්බුණා. ඒ වගේ නයිට් ක්ලබ් වලත් වැඩ කරනවා රැට. ඉතින් නයිට් ක්ලබ් වලත් ඒ එකම තමයි කරන්න තියෙන්නේ වාහන පාක් කරන්න. ඒ විදිහටම ටිප්ස් හම්බෙනවා. කලින් වගේ මම ලයිසන් එකට දාලා තිබුණා. ඊට පස්සේ මම ඒකේ වැඩ කරන ගමන් මම ලයිසන් එක ගත්තා. ලයිසන් එක ගත්තට පස්සේ ඉතින් මම මගේ අර අවුරුද්දක් තිබුණු වීසා එකත් ඉවර වෙලා තිබුණේ. ඊට පස්සේ මම විසිට් වීසා එකක් ගහගත්තා. ගහගෙන ඔක්කොම ක්ලියර් කරගෙන ඊට පස්සේ මම හැව්වා හොඳ ජොබ් එකක්. ඊට පස්සේ මට හම්බුණා දමාක් ප්‍රොපර්ටි වල ජොබ් එකක්. ඒකට මම ගියා. ඒකේ වැඩ කරලා ඊට පස්සේ ඒකටත් වැඩිය හොඳ පඩියක් හම්බෙන ජොබ් එකක් අවුරුද්දක් විතර වැඩ කරද්දි මට සෙට් වුණා. ඉතින් මම ඒකට ඇප්ලයි කරා. මට ඒක හරි ගියා. දමාක් ප්‍රොපර්ටි එකේ දිගටම වැඩ කරගෙන යනකොට අවුරුද්දක් විතර මට සෙට් වුණා ෆයිව් ෆාම් ජුමේරා හොටෙල් එකේ ඩ්‍රයිවිං වේකන්සියක් තියෙනවා. එතනට මම ඇප්ලයි කරා. මට ඒක මට හම්බුණා ජොබ් එක.
ඊට පස්සේ මම ඒකේ හොඳ පඩියක් එතන ගෙවුවා මට. එතෙන්ට මම වැඩට ගියා. ඉතින් එතන වැඩ කරගෙන මම ගියා. හොඳ සැලරි එකක් එතන දුන්නා. සැලරි එක කියන්නේ දැන් 4000ක් ලංකාවේ මුදලින් ගත්තොත් ලංකාවේ මුදලින් ගත්තොත් මට ඇත්තටම කියනවා ලක්ෂ 5ක සැලරි එකක් තමයි. දිරම් 5000ක් විතර මාසෙට පඩිය හම්බ වෙනවා හොටෙල් එකෙන්. ඒකයි ටික කාලයක් ඔයගොල්ලෝ අල්ලගෙන හිටියාම ඔයගොල්ලෝ හොඳ තැනකට හොඳ තැනකටම එන්න පුළුවන්. කවදාකවත් දුබායි හොඳ නැහැ කියලා ගිහපු ගමන් ජොබ් එක හරිය නැහැ කියලා එන්න හදන්න එපා. ඕගොල්ලෝ ගිහිල්ලා ලයිසන් එකක් ගන්න try කරන්න. ලයිසන් එකක් ගත්තාම ඕගොල්ලෝට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆැමිලිස් ගෙන්න ගන්න පුළුවන්. රූම්ස් ගන්න පුළුවන්. ඔක්කොම ඕගොල්ලෝගේ අතේ විදමට ඕගොල්ලෝගේ නම් වලට හැමදේම කරගන්න පුළුවන්. ඇත්තටම අපි දුබායි ගැන කිව්වොත් ඇත්තටම දුබායි කියන්නේ ගොඩක් හොඳ රටක්. ඒ වගේම ගොඩක් ආරක්ෂාව තියෙන රටක්. කිසිම කෙනෙක්ට එහෙම නීතිය වෙනස් නැහැ. හැමෝටම එකම නීතිය තමයි. කිසි කෙනෙක් එහෙම රණ්ඩු කරගන්න ඒවා ගොඩක් අඩුයි මේ රටේ. ඉතින් ප්‍රශ්න නැහැ. ජීවත් වෙන්න පුළුවන් පාඩුවේ සල්ලි හම්බ කරගෙන. හොඳට මොලේ පාවිච්චි කරලා ඉතුරු කරගන්න තමයි බලන්න ඕනේ ගිහපු දවසේ ඉඳලම. ජොලි කරනවා නම් ඉතින් ඒකටත් හොඳ රටක් ඒක. කාලා බිල නාස්ති වෙන්නත් කැමති නම් මේ එහෙම නැත්නම් හැදෙන්න පුළුවන් නම් ඒත් ඒක ගොඩක් හොඳ රටක් මිනිස්සෙක්ට. මමත් ගියේ විසිට් වීසා එකකට මුලින්ම. ඊට පස්සේ මම ආස කරේ ඇත්තටම ටීචින් ජොබ් එකක් කරන්න. මොකද මම ලංකාවෙත් කරලා තිබුණේ ටීචින් ඩිප්ලෝමාස් අරගෙන එතකොට ඩිග්‍රී මේ හැම දෙයක්ම මම කරේ ටීචින් කරන්න. ඒක නිසා මම ඩුබායි ගිහිලා තිබේ ටීචින් ජොබ් එකක්මයි. මම කරේ මම ඉඳපු පැත්තේ CVs මගේ CV එකක් හදාගෙන මම ගියා. මම එතකොට පර්සනලි මීට් වෙලා මේ ඩිරෙක්ට් ඒගොල්ලොත් එක්ක කතා කරලා CV එක බාර දීලා අප එක තමයි කරේ. ඔය වගේ මම නර්සරි හිතන්නේ 5-6කට විතර බෙදුවා දවස් දෙකක් විතර. ඒ දවස් දෙක ඇතුළත ඒ කියන්නේ සති දෙකක්ම ඩුබායි ගිහලා සති දෙකක් ඇතුළත මට ඒගොල්ලෝ ඉන්ටර්විව් කතා කරා. ඊට පස්සේ ඉන්ටර්විව් ගියාට පස්සේ ඉතින් මම ඒ ජොබ් එකට සිලෙක්ට් වුණා. ඊට පස්සේ මම එහෙ ටීචින් තමයි කරේ. නර්සරි ටීචින් කරා. ඊට පස්සේ මම ජොයින් වෙනවා 5 star hotel එකකට. කියන්නේ 5 palm jumeirah එකේම kids club එකේ. ඊතරදිත් වට කරන්න තියෙන්නේ ළමයිත් එක්ක වැඩ කරන්නයි. වීසා ගිහිලා ජොබ්ස් හොයාගත්ත අය හැටියට අපි හිතන්නේ ඔයගොල්ලන්ටත් අපි රෙකමන්ඩ් කරනවා ඒක තමයි හොඳම ක්‍රමය කියලා. ඔයගොල්ලන්ගේ රිමාන්ඩ් කරලා ඔයගොල්ලෝ පඩිය ටිකක් හොඳ පඩියකට මුල්ම ජොබ් එක උනත් කොට එක්ස්පීරියන්ස් නැති උනත් මේ හොඳ පඩියක් ගන්න පුළුවන්. ඒ වගේ විසිට් එකකට ගිහිලා ජොබ් එකක් හොයාගත්තොත් ඔයගොල්ලෝ ඩිරෙක්ට් ඔයගොල්ලෝම හොයාගත්තොත් ඉතින් මම දැන් ඔයගොල්ලෝට කියන්නම් ඩුබායි කියන්නේ දැන් ඩුබායි කියන්නේ ඇත්තටම කියනවා නම් රටක් නෙමෙයි. ඩුබායි කියන්නේ එකම එක පළාතක්. ඉතින් UAE කියලා තියෙනවා රාජ්‍යයක්. ඒකේ එක කොටසක් තමයි ඩුබායි කියන්නේ. ඊට අමතරව තව පළාත් 6ක් තියෙනවා. සාජා, ජමාන්, රසල් කයිමා, අබුදාබි, අල්ලේන්, ෆුජේරා එහෙම කියලා තව 6ක් තියෙනවා. ඉතින් ඒ 6ත් එක්ක අයත් වෙනකොට තමයි UAE රාජ්‍ය කියලා කියන්නේ. එතකොට ඩුබායි කියන්නේ සමහරු ඩුබායි අපි ඉන්නේ ඩුබායි කියලා කියනවා. ඒගොල්ලෝ ඉන්නේ ඩුබායි නෙමෙයි රසල් කයිමා වෙන්න පුළුවන්. එක්ක නැත්නම් ෆුජේරා වෙන්න පුළුවන්. නමුත් ඩුබායි නම් ඩුබායි වෙන්න ඕන. ඩුබායි සිටි වෙන්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට තව මොනවා හරි වැඩි විස්තර මේ ගැන දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. අපි අනිවාර්යෙන් ඒකට රිප්ලයි එකක් එවන්නම්. ඊට අමතරව ඔයගොල්ලන්ට විසිට් එකක් ගහගන්න තැනක් හම්බුනේ නැත්නම් ඒ කියන්නේ එහෙම තැනක් අපිට කතා කරන්න අපි දන්න තැන් තියෙනවා. එහෙම උදව්වක් විදියට අපිට ඒ වගේ තැනක් කොන්ටැක්ට් කරලා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ගොඩක් අඩු මුදලකට. මොකද ඔයගොල්ලෝ මෙහෙන් විසිට් එක ගහගන්න නැතුව එහෙ ඉන්න කෙනෙක් ලබලා එහෙන් ගහගත්තොත් ඉතින් ඔයගොල්ලන්ට ගාණත් අඩුයි. මෙඩිකල් කියන්නේ ඉන්ෂුරන්ස් එක ඒකත් අඩු. ඒක ෆ්‍රී හම්බ වෙන්නේ. අනිවාර්යෙන් ඒක අමතක කරන්න එපා. කවුරු වුණත් රවට්ටන්න හරි ගියා ඉන්ෂුරන්ස් එකට වෙනම ගෙවන්න කියලා එහෙම ගෙවන්න ඕනේ නැහැ. ඉන්ෂුරන්ස් එක ෆ්‍රී. නැතුණත් එහෙම වුණොත් අපේ වීඩියෝ එක හරි පෙන්නන්න. අපි කියන්නම් අපේ ෆෝන් නම්බර් තියෙනවා කතා කරන්න කියලා අනිවාර්යෙන්ම. මෙහෙමයි ඒ ඉන්ෂුරන්ස් එක ගෙවන්න ඕනේ. දැන් දැනගන්න ඕනේ නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල් තමයි අපි අද ෂෙයා කරගත්තේ ඔයගොල්ලොත් එක්ක අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, share කරන්න තව කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වෙයි. subscribe කරොත් ඉතින් ඔයගොල්ලන්ට අපිව ආපහු අපි මොන හරි මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ දැම්මොත් ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ඩුබායි යන්න. මොකද ඩුබායි කියන්නේ ඇත්තටම හොඳ රටක්. ඔයාලට හම්බ කරගන්න පුළුවන්, ඉතුරු කරගන්න පුළුවන් රටක්. ඒ හින්දා ඩුබායි යන්න දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලා ඩුබායි යන්න. මොකද ඔයාලා ගිහිල්ලා ඔයාලා ලේසියෙන් වීසා හදාගෙන යන්න පුළුවන්. ඔයාලට වීසා එකක් දවසෙන් ගන්න පුළුවන්. කට්ටියකොත් මාස ගණන් යනවා කියලා ඒත් බොරු. පැය ගාණෙන් විසිට් වීසා එකක් ඔන්ලයින් ඇප්ලයි කරලා අරගෙන දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් හින්දා ඔයාලා ඩුබායි යන්න ඔයාලගේ සහෝදරයෝ මේ ඉන්නවා නම් අම්මා තාත්තලටත් උදව් කරන්න පුළුවන්. අනිවාර්යෙන් මේ දින තත්ත්වෙත් එක්ක පේනවනේ ඔයගොල්ලන්ට ඒක. එහෙනම් අපි වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ.
එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ඊළඟ ප්‍රාර්ථනා vlog එකෙන් කරනවා. අපි ඉක්මනටම හම්බෙමු එහෙනම්. අනිවාර්යයෙන්. ඔක්කොටම එහෙනම් සුබ ඔක්කොටම දවසක්. Bye. බයි.